ආයිබෝවන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසෙත් දවස ආරම්භ කරනකොට හැම කෙනෙක්ම උදේ නැගිටින්නේ තමන්ගේ දවසේ වැඩ කටයුතු තමන්ගේ සැලැස්ම දල සැලැස්ම සතියේ සැලැස්ම ක්‍රියාත්මක කරගෙන ඇහිලා අදාළ දවසේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙම තමයි හැම කෙනෙක්ගේම බලාපොරොත්තු. ඒ නිසා දවස ආරම්භ කරන්න නැගිටින්නේ අද දවසේ මම කරන්න තියෙන මෙන්න මේ වැඩ කන්දරාව මේ සියල්ල අද දවසේ ඉතා යහපත්ව හොඳින් කරගන්න තමන්ට මේ අවස්ථාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි දවස ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ හැම කෙනෙක්ම තමන් කැමති ජීවිතය ලස්සන කරගන්න, ජීවිතේ විඳින්න, ජීවිතයේ දියුණුව කරා ගමන් කරන්න, ජීවිතයේ ලෙඩ රෝග බාධක වලින් තොරව සැපවත් ජීවිතයට. මේක තමයි යථාර්ථය. ඉතින් මේ මහ පොළොවේ යථාර්ථයට ලෝකේ කවුරුත් ආසයි. ඉතින් ඒ නිසා ජීවිතය සැපවත් කරගන්න, ජීවිතයේ තියෙන අනියත කරුණු කාරණා තියෙනා වූ බාධක මේ සියල්ල ජයග්‍රහණය කරගන්න පුළුවන් ක්‍රමෝපායන් මේ සියල්ල පිළිබඳවත් අද දවසේත් අපි සුපුරුදු පරිදි කතා කරන්නට සූදානම්. ඔබට වැඩදායි ලෙස අපේ වැඩසටහන තුළදී ඕරාව විශ්ව ශක්තිය සහ කේන්ද්‍රයේ වැඩසටහන අපි සජීවීව අරන් ඇහිලා තියෙන්නේ මේ ආකාරයෙන්. ඒ නිසා ඉතින් අද දවසෙත් අපිට පුළුවන් කතා කරන්න ඔබට තියෙනා වූ බොහෝ කරුණු කාරණා පිළිබඳව. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව කතා කරනකොට ඔබටත් සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් අපත් එක්ක 276128 කියන දුරකථන අංකය තියෙනවා. ඒ දුරකථන අංකය විවෘතව තියෙනවා. ඔබේ කරුණු කාරණා සියල්ල දැනගන්න. ඉතින් අද දවසෙත් අපි ප්‍රවීණ ජෝතිෂවේදී රාජ්‍ය අවුරුදු නැකත්කමට සමාජික රේකී මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක සායනික මෝහනවේදී කේ.යු. සරච්චන්ද්‍ර මහත්මයා අද දවසෙත් අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඉතින් අද දවසේ වැඩ සටහන පටන් ගන්නත් එක්ක ඉස්සෙල්ලා ඔබතුමා හොඳ මාතෘකාවක් අද දවසේ ඔබතුමා හරි අපූර්ව මාතෘකාවක් තෝරගන්නවා දවසේ වැඩ සටහනට. ඒක මම හිතන්නේ තමන්ගේ හැකියාව සහ තමන් කරන්නා වූ කාර්යය පිළිබඳ තියෙන අවබෝධයේ දැනුම එක තමයි සියල්ල ඒ විදිහට තෝරාගන්නේ. ඉතින් ඒ දේවල් එක කතා කරන්න ඉස්සෙල්ලා අද මම හිතන්නේ රට විශේෂ දවසක්. මොකද ගොඩක් හින්දු බැතිමතුන්ටත් විශේෂ දවසක්. ඒ වගේම තමයි දැන් අද දවස දීපවාලි. ඉතින් ඇත්තම දැන් දීපවාලි පිළිබඳවත් පුංචි සටහනක් කළොත් මොකද දැන් දීපවාලි උත්සවයේදී ඇත්තම නැකත් මම හිතන්නේ දේවල් වලට ගොඩක් මූලිකත්වය දෙනවා. ඇත්තම ඔබතුමා මම හිතන්නේ මේ පිළිබඳවත් පොඩි කතා බහක් කරමු කියන කිව්ව නිසා. දීපවාලී කියලා කියන එකේ තේරුම දීප කියන්නේ ආලෝකේ, වාලී කියන්නේ පේලිය. ආලෝක පේලිය කියලා තමයි යෝගේ තේරුම එන්නේ. ඒ කියන්නේ අන්ධකාරයේ බිඳලා ආලෝකයේ ඇති කරන ප්‍රඥාව ඇති කරන දවස හැටියට හඳුන්වනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ හින්දුන් මේක ඉතාමත් හොඳින් සමරනවා. ඈත අතීතයේ ඉඳලම ඒක නිසා මේකේ කිසියම් ශක්තියක් විශ්ව ශක්තියක් ගුණ දිනයක් තමයි මේ දීපවාලි දිනේ. ඒක නිසා මේ දිනේදී ආලෝකයේ දැල්වීම තමයි හුඟක් වෙලාවට කරන්නේ. ඒක නිසා අපිටත් පුළුවන් මේක අපිට සැමරීමකට වඩා මේකෙන් කිසියම් අපිට ශක්තියක් බලයක් ලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඔබගේ නිවසෙත් පහනක් දැල්වලා, ඒ කියන්නේ පොල් තෙල් පහනක් වගේ දෙයක් දැල්වලා මේ දීපවාලි උත්සවයට ගරු කිරීමක් හැටියට විශේෂයෙන් මේකෙන් ඔබට කිසියම් ආලෝකයක් ලැබෙනවා. මොකද මේ ලෝකේ ගොඩාක් මිනිස්සු එකට එක් වෙලා යම් දෙයක් කරනවා නම් ඒකේ ශක්තිය වැඩි, බලය වැඩි. දැන් ගොඩාක් අය එකතු වෙලා එකපාර කරන දෙයකින් ලොකු ශක්තියක් ගන්න පුළුවන්. ඒ ශක්තිය අපිට ලබා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒකයි මම එහෙම කිව්වේ. ඒක නිසා පහනක් දැල්ලන්න අද රාත්‍රියේදී ඔබගේ නිවසේ එළිය වුණත් කමක් නැහැ, නැත්නම් ඔබගේ පහනක් තියෙන තැනක වුණත් කමක් නැහැ. පහනක් දැල්වලා මේ ශක්තිය ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. මම තාමත් වැදගත්. මොකද හින්දුන්ට මූලික වුණත් මම හිතන්නේ ඒක ජනයාට හොඳ දෙයක් නම් මම හිතන්නේ අර ඔබතුමා කිව්වා වගේ ඒක Tamanට හදවතින් ඒ දේ කරොත් මම හිතන්නේ අර කිව්වා වගේ විශ්ව ශක්තිය මේ සියල්ලත් එක්ක ඒ ආශිර්වාදය නිතින්ම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රඥාව ලැබීමේ ක්‍රමවේදයක්. ඉතින් ගොඩක් දෙනෙක් එකවර කරන නිසා අපිටත් ඒ ශක්තිය විශ්ව ශක්තිය ලබා ගන්න පුළුවන්. ඔව්. ඒ නිසා ඔන්න මතක ඇතුව අද ඒ දේ කරන්න බලන්න Tamanට පුළුවන් ආකාරයෙන්. අද දවසේ අපි වැඩසටහනේදී තෝරාගෙන තියෙනවා විශේෂයෙන්ම අපි පහුගිය වැඩසටහන වලදීත් එක් මාර්තු ආහාරා කතා කළා. ඉතින් අද දවසේත් අපි කතා බහ කරේ පුද්ගල දියුණුව පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින්දී මෙතුමා තෝරගෙන තියෙනවා හරි අපූර්ව මාතෘකාවක්. මෙතෙන්දී මේ අද දවසේ අපි කතා කරන මාතෘකාව ඔබට ගොඩක් වැදගත් වේවි. ඒ කියන්නේ පුද්ගල අරමුණ. දැන් කෙනෙකුගේ ඇත්තම විෂන් එකක් තියෙනවානේ, අරමුණක් තියෙනවානේ, ටාගට් එකක් තියෙනවානේ ජීවිතේ. ඒක ඕනි කෙනෙකුට තියෙනවානේ. ඒ හරහා තමයි ගමනක් යන්න පුළුවන්. ඒ නිසා පුද්ගල අරමුණ, පුරුෂාර්ථ ඇත්තම මෙන්න මේ කියන කරුණු කාරණාත් එක්ක කේන්ද්‍රය තුල දැක්වෙන්නේ කොයි ආකාරයටද කියන එක ඉතාමත් වැදගත්. මම ඔබතුමා මේ පිළිබඳව විග්‍රහ කළොත් අර්ථ ධර්ම කාම මෝක්ෂ කියලා පුරුෂාර්ථ හතරක් ගැන සඳහන් වෙනවා බුදුදහමෙත් ඒ වගේම ජ්‍යොතිෂයේ. මේ අර්ථ ධර්ම කාම මෝක්ෂ කියලා කියන්නේ මිනිස්සුන්ට යන්න පුළුවන් මාර්ග හතරක්.
දැන් අපි හැම කෙනෙක්ම මේ මාර්ග හතරෙන් එකක තමයි ගමන් කරන්නේ. අර්ථ, ධර්ම, කාම, මොක්ෂ. ඉතින් කේන්දරය තුල ඊටව පැහැදිලිව මේ මාර්ගය දැක ගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. දැන් කේන්දරයේ ත්‍රිකෝණ හතරක් තියෙනවා. 1 5 9 කියන කොටු තුන හැදුනහම එක ත්‍රිකෝණයක්. ඒකට කියනවා ධර්ම ත්‍රිකෝණය කියලා. ඊළඟට 2 10 6 කියන කොටු තුන සම්බන්ධ වුණාම හැදෙන ත්‍රිකෝණයක් තියෙනවා. ඒකට කියනවා අර්ථ ත්‍රිකෝණය කියලා. ඊළඟට 7 11 තුන කියන ස්ථාන තුන සම්බන්ධ වුණා මේකට කියනවා කාම ත්‍රිකෝණය කියලා. ඊළඟට 4 8 12 කියන ස්ථාන තුන සම්බන්ධ වුණාම කේන්දරේ ඒකට කියනවා මොක්ෂ ත්‍රිකෝණය කියලා. මේවා කෙටියෙන් හැඳින්වුවොත් ධර්ම ත්‍රිකෝණය කියලා කියන්නේ එක 5 9 මිනිස්සෙකුට ලෞකික දියුණුවේ උපරිම තත්වයට ළඟා වෙන්න පුළුවන් මේ ධර්ම ත්‍රිකෝණය හරහා. මේකෙන් අධ්‍යාත්මික දියුණුවටත් යන්න පුළුවන් එක පැත්තකින් ලෞකික දියුණුව තුලින්ම. ඒක නිසා යම්කිසි කෙනෙක් දැනුම ලබාගෙන බුද්ධිය තුලින් දැනුම ලබාගෙන තමන්ගේ ජීවිතයේ ආලෝකමත් කරගෙන උසස් තත්වයකට පත් වෙන ඒක ධර්ම මාර්ගය කියලා කියනවා. ඊළඟට අර්ථ මාර්ගය කියලා කියන්නේ රැකියාව සම්බන්ධ ත්‍රිකෝණය. යම්කිසි කෙනෙක් රැකියාවක් කරලා මහන්සි වෙලා අර්ථය උපයනවා නම් ධනෙ උපයනවා නම් ඒක අර්ථ ත්‍රිකෝණය කියලා කියනවා. රැකියාව වලින් දියුණු වෙන අයට අර්ථ මාර්ගය කියනවා. ඊළඟට කාම ත්‍රිකෝණය කියලා කියනවා විවාහය, ස්වයං රැකියාව, ව්‍යාපාර සහ සමාජයේ සහජ හැකියාවෙන් දියුණු වෙන අයට ඉන්නවා. ඒකට කාම ත්‍රිකෝණය කියලා කියනවා. ඒ තුනම ලෞකික මාර්ග හැටියට හඳුන්වනවා. නමුත් මේ තුනටම වඩා වෙනස් තියෙන මාර්ගයක්. ඒක මෝක්ෂ මාර්ගය කියලා කියන මේ මෝක්ෂ මාර්ගයේදී 4 8 12 කියන ෂේ වෙන ස්ථාන තුනක් තමයි සම්බන්ධ වෙන්නේ. මෙතෙන්දී සියලුම දේවල් ෂේ වෙලා යනවා. වස්තුව, ධනය, මිල මුදල්, දීපල, ව්‍යාපාර, විවාහ වැනි සියලුම දේවල් ෂේ කරලා නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා දැන් මොකද ඕවත් අරගෙන මෝක්ෂයට යන්න බෑනේ. දැන් සිදුහත් කුමාරයා මහබිනික්මන කරනකොට මේව අරගෙන ගියේ නෑනේ. සියලු දේවල් දාලා ගියේ. තමන්ගේ ඇදිවත පමණයි අරන් යන්න පුළුවන්. එතකොට ඒ වාගේ මෝක්ෂ මාර්ගයේ ගමන් කරනවා නම් මේ සියලු දේවල් අතහරින්න වෙනවා. ඒ අතහැරීම තමයි ෂේ වීම කියලා කියන්නේ. එතකොට ෂේ කරගත්තොත් විතරයි තෘෂ්ණාව ෂේ කරගන්න විශේෂ. තෘෂ්ණාව තමයි මේ ඔක්කොටම මුල. එතකොට මේ තෘෂ්ණාව අතහැරලා ෂේ කරලා ආධ්‍යාත්මික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න මෝක්ෂ මාර්ගයේ භාවිතා කරනවා. ওই මාර්ග හතරම ජ්‍යොතිෂය තුල ඉතා පැහැදිලිව තියෙන ඔබේ කේන්දරය තුලත් ඔය හතරම දැක් ගන්න පුළුවන්. මම හිතනවා ඇත්තම අපි ජ්‍යොතිෂවේදීන් පිළිබඳව කතා බහ කරනවා. හැබැයි ඔබ මේ කියනා වූ කරුණු කාරණා ඔබ මේ අවබෝධ කරලා දෙන්නා වූ කරුණු කාරණා බොහෝ විට අපි කේන්දරය තුල කෙනෙක් විග්‍රහ කරනවා හරි අඩුයි. ඒ නිසා මම හිතනවා ඔබ කේන්දරයට එහා ගිය ගොඩක් දේවල් කතා බහට ලක් කරනවා. අපිට දුරකථන ඇමතුමකුත් තියෙනවා. අපි සම්බන්ධ වෙමු. ආයිබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසන. කතා කරන්න. මේ මගේ දුවගේ කේන්දරේ බලා ගන්න තමයි. ඔබ කොහෙන්ද කතා කරන්නේ? කවුද නම? නියෝස පානදුරේ. පානදුරේ. උපන්දිනේ කියන්නකෝ දුවගේ. 1999 7/5. 99 7/5. උපන් වෙලාවත් කියන්නේ? උදේ 8:01ට පානදුරේදී. උදේ 8:01ට පානදුරේදී. ඔව්. මොකක්ද දැනගන්න ඕනේ? රැකියාව සහ ඉදිරි අනාගතය ගැන. ඔව්. කටක ලග්නේද දුව ඉපදිලා තියෙන්නේ? ඔව් මහත්තයා. ඔව්. කටක ලග්නේ කන්‍යා නවාංශකේ ඉපදිලා තියෙන්නේ. මේ කටක ලග්නේ දුවගේ ලග්නාධිපතියා ඉන්නවා 9 වෙනිදා ඊටමත් හොඳ තත්ත්වයක්. ඒ වගේම 10 වෙනිදා ඉන්නවා ගුරු. ගුරු කියලා කියන්නේ කේන්දරේ 9 අධිපතිය. උසස් අධ්‍යාපනයකට ගිහිල්ලා ඒ තුලින් රැකියාවක් ලබන්න වාසනාව තියෙනවා. නමුත් මේ වෙලාවේ මෙයාට බුදගේ මහදසාවක් ලැබලා තියෙනවා. මේ බුදගේ මහදසාව එච්චර හොඳ දසාවක් නෙමෙයි. ඒක නිසා විවිධාකාරයේ බාධක මතුවෙන තත්ත්වයක් තියෙනවා මේට රැකියාවක් ලබා ගැනීම සඳහා. මේකට ප්‍රතිකර්මයක් කරන්න මේකට රතු සහ චන්ද්‍රකාන්ති ගල් දෙකක් අල්ලපු මුද්දක් පැලඳීම ඉතාමත් සුබයි. ඔව් මම හිතනවා ඔබට ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලැබුණා කියලා. තිරේ දිස්වනවා දුරකථන අංකය යන්නේ එහෙම. ඔබට ඒ හරහා කාලයක් වේලාවක් සියල්ල වෙන් කර ගන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අද දවසේ අපි කතා කරන මාතෘකාව පුද්ගල අරමුණු පිළිබඳව තමයි. මොකද පුද්ගල අරමුණු කියන මාතෘකාව ඉතාමත් වැදගත්. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය අසාර්ථකත්වය මේ සියල්ල පිළිබඳව කිරාමැන බලන්න පුළුවන් දෙයක් නිසා. ඒ නිසා ඔබට ගොඩක් වැදගත් වේවි. ඒ නිසා ඒ දේ පිළිබඳව තමයි කතා කර හිටියේ. දැන් ඊළඟට දැන් අපි කතා කළොත් සරච්චන්ද්‍ර මහත්මයා දැන් මේ පුද්ගල අරමුණු ඉටු කර ගැනීමේදී ඇතිවන බාධක මොනවාද? එතෙම දැන් කෙනෙකුගේ අරමුණු කොච්චර ඉටු කරගන්න හැදුවත් මේකට යම් බාධා තියෙනවා නම් මොනවද ඇත්තෙම මේ බාධා? දැන් අපි හිතමුකෝ දැන් කෙනෙකුට අර්ථ ත්‍රිකෝණය බලවත් වෙනවා කියලා. දැන් මම මේ මොහොතකට ඉස්සලා බලපු කේන්දරේ දිහා මම මේ බලින්නේ තාම. මේකත් අර්ථ ත්‍රිකෝණය බලවත් වෙච්ච කේන්දරයක්. ඒ කියන්නේ මෙයා යම්සි උසස් අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. රැකියාවක් ලබන්න අවශ්‍ය පූර්ණ සුදුසුකම් තියෙනවා. අර්ථ ත්‍රිකෝණයත් බලවත් වෙලා තියෙනවා. නමුත් මේ අර්ථ ත්‍රිකෝණයට සම්බන්ධ වෙලා ඉන්නවා සෙනසුරු.
එතකොට සෙනසුරු කියලා කියන්නේ මේ කටක ලග්නයට අසුබ ග්‍රහයෙක්. ඒක නිසා මෑයට රැකියාවක් ලැබීමට බාධකයක් තියෙනවා. ඉතින් මේ බාධක ඉවත් කරගන්න. ඒකට තමයි මම ප්‍රතිකර්මය කිව්වේ. එතකොට දසාවත් බලපානවා මේකට විශේෂයෙන් පවතින දසාව. යම් කිසි කෙනෙක්ගේ දියුණුවේ මාර්ගයට අවතීර්ණ වෙන්න අවශ්‍ය පෙරපින් බලය තිබුණත් එයාට පවතින දසා තත්ත්වය අයහපත් වෙන්න පුළුවන්. අසුබයේගේ දසාවක් තියෙනකොට ඒකෙනුත් බාධකයක් එල්ල වෙනවා. එතකොට ඔන්න ඔය ආකාරයේ කරුණු වලින් තමයි මේ තත්ත්වයන්ට බාධා ඇති වෙන්නේ. දැන් මේ බලපු කේන්දරය අනුවත් අසුබ දසාවක් කියන්නේ. ඒක තමයි අපි දසාධිපතියාගේ බලය අඩු කරලා යෝගකාරක බලයින් ගහින් බලවත් කළා තමන්ට යන්න අවශ්‍ය කරන මාර්ගය එළිය කරලා දෙන්න තමයි මේ ජ්‍යොතිෂය භාවිතා කරන්නේ. දැන් හරි ඔබතුමා නිතරම කියන දෙයක් තමයි මේ දැන් ඔය කර්මය පිළිබඳව එහෙම. ඉතින්දී ඔබ දැන් මෙතෙන්දිත් ඔබ දැන් සඳහන් කළා මෙන්න මේ දේවල් වලදී ගොඩක් වෙලාවට මේ කේන්දරයේදී බලපානවා කියලා නේ. ඔව් අනිවාර්යෙන් කර්මය තමයි වැදගත් වෙන්නේ. මොකද කේන්දරයේ කියලා කියන්නේ කර්ම නියාමයේ හැදිච්ච ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. එතකොට තමන් පෙර කරපු කර්ම තමයි මේ විපාක හැටියට මේ ආත්මෙ අත්විඳින්නේ. පෙරපින්. ඔව් පෙරපින්. එතකොට මේක වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. කර්මය කියන වෙනස් කරන්න පුළුවන්. මම කලිනුත් කියලා තියෙනවා ගති, උපදි, කාල, ප්‍රයෝග කියලා ක්‍රම 4ක් තියෙනවා. කර්මය වෙනස් වෙන ක්‍රම. ඒ ක්‍රම වලින් අපිට පුළුවන් කර්මය යම් තාක් දුරකට වෙනස් කරන්න. දැන් ඕකටම මම ගත්තොත් දැන් අපි දැන් ඔබතුමා කියනවනේ මේ කරන කිසිම දෙයක් සාර්ථක නොවන්නේ ඇයි? මිනිස් කෙනෙක් සමහර වෙලාවට කම්පා වෙනවා, පසුතැවිලි වෙනවා. අයියෝ මම මොන වැඩේ කළත් හරියන්නේ නැහැ. කිසිම දෙයක් කොච්චර උත්සාහ කළත් මේක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කොච්චර මහන්සියුලත් මේක ප්‍රතිඵලයක් නැහැ, ගන්න බෑ. මෙහෙම ඇත්තම කෙනෙක් මානසිකව කඩා වැටෙනවා, ශාරීරිකව කඩා වැටෙනවා. එතකොට ඔහුගේ ජීවිතේ මං හිතන්නේ වැටෙන්න පුළුවන් ලොකුම අගාධයකටත් වැටෙනවා. දැන් මෙහෙම වෙන්නේ ඇයි? මේ වගේ දෙයකට මොකක්ද කරන්න පුළුවන් දේ? ඔව් දැන් අපි අද කතා කරන මාතෘකාවේ හැටියට කෙනෙකුට ධර්ම ත්‍රිකෝණේ හරහා යන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උසස් අධ්‍යාපනයක් ලැබලා දියුණුවක් ඇති කරගෙන ඒකෙන් ඉහළට යන්න පුළුවන්. ඒකට බාධකයක් ඇති වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී යම් ග්‍රහයෙක් ඕකට සම්බන්ධ වෙලා ඒ බාධා ඇති කරන්න පුළුවන්. ඊළඟට අර්ථ කියලා කියන්නේ රැකියා මාර්ගය යනකොට රැකියාවට බාධා ඇති කරන ග්‍රහයෙක් දැන් මේ කලින් බලපු කේන්දරේ වාගේ බාධකයක් ඇති කරන්න පුළුවන්. ඊළඟට කාම ත්‍රිකෝණයට සම්බන්ධ අය විශේෂයෙන් ව්‍යාපාරික ස්වයං රැකියා ක්ෂේත්‍ර වලට ඇතුල් වෙලා ඒකෙන් දියුණු වෙනවා. ඉතින් මේ දියුණුවට යනකොට ඒකටත් බාධා ඇති වෙන තත්ත්වයන් තියෙනවා. මේ තුනම ලෞකික මාර්ග තුනක්. මේ තුනටම බාධා ඇති කරන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. එතකොට මේක හඳුනා ගැනීම තමයි කේන්දරයෙන් තුලින් කරන්න ඕනේ. එතකොට හඳුනාගත්තොත් මේක වළක්වා ගන්න පුළුවන්. ඒක නිසා ඔබගේ ජීවිතයේ ආලෝකමත් කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔබට මේ ජ්‍යොතිෂය තුලින් ඒක නිරාකරණය කරගන්න පුළුවන්. ඇත්තම ජ්‍යොතිෂයේ තමන්ගේ මේ පසුබෑම තමන්ගේ වේලපත්කඩේ හරහා නිවැරදි කරගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඒකට තමයි මේ ශාස්ත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් ඒ නිසා මම හිතනවා තමන් ගැන තමන්ගේ ජීවිතේ අඩාල වෙලා තියෙනවා නම් තමන්ගේ කේන්දරය බලවාගෙන ඒ හරහා තමන්ගේ තියෙනා වූ බාධක ඉවත් කරගන්නේ කොහොමද? මේ බාධක වලට කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද? මෙන්න මේවට තමයි අපි මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තමයි සරච්චන්ද්‍ර මහත්තයා මේ ආකාරයට මේ දේවල් පැහැදිලි කරලා දෙන්නේ. ඔබට දුරකථන අංක සඳහන් වෙනවා තිරේ. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා අපි පවසන්නම් පසුවත් ඔබට කාලයක් වෙලාවක් වෙන් කරගෙන මේ දේවල් වලට ප්‍රතිකාර निराකරණය කරගන්න පුළුවන්. දුරකථන හැමතුමත් තියෙනවා. තවත් ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන්. කතා කරන්න කොහේ ඉඳලාද කතා කරන්නේ? ගාල්ලේ. කියන්න. ගාල්ලෙන් කතා කරන්නේ. ඔව් කියන්න කාගේද බලන්නේ? මේ දුවගේ හඳහන. දුවගේ උපන්දිනය කියන්නකො. 1990 පළවෙනි මාසේ 12. 90 පළවෙනි මාසේ 12. උපන් වෙලාව? රාත්‍රී 11:20ට. කොහෙද ඉපදුනේ? ගාල්ල මහරෝහල. ගාල්ල මහරෝහලේ. දුව කන්‍යාලක් නේද? ඔව්. මොකක්ද දුව ගැන දැනගන්න ඕන? මට විවාහය ගැන දැනගන්න ඕනේ මහත්තයා. මේ දුව කන්‍යාලක්නේ ඉපදිලා තියෙන්නේ වෘෂභ නවාංශකය. කන්‍යාලක්නේ වෘෂභ නවාංශකය කියලා කියන්නේ තරමක් ස්ථීර ගති පැවතුම් තියෙන කෙනෙක්. හරි? මෙයාගේ ලග්නාධිපතියා 4 වෙනි පීඩාවටපත් වෙලා ඉන්නවා. මේ ලග්නාධිපතියා පීඩා වෙන එක එච්චර හොඳ නැහැ. ලග්නාධිපතියා පීඩා වෙනවා. ලග්නාධිපතියා විතරක් නෙමෙයි සෙනසුරුත් පීඩා වෙනවා. මේ නිසා යෝගකාරක ග්‍රහයින් පීඩා වීමක් තියෙනවා. ඒක නිසා විවාහයට තරමක බාධකයක් ඇති කරනවා. විවාහයේ ප්‍රමාදයට ලක් කරනවා. ඒක තමයි තියෙන ගැටලුව. දැන් වයස සීමාවත් ඉක්මගෙන යනවනේ. ඉක්ම වෙලා යනවා. ඔව්.
මේ දරුවගේ කේන්දරයේ රවිග්‍රහය අසුබයක් වෙලා ඉන්නවා. ඒක තමයි තියෙන ගැටලුව. මේ අසුබතාවය නිසා විවාහයක් කරගන්න අමාරු තත්යකට පත් වෙනවා. ඊළඟට සිකුරු ග්‍රහය කියන විවාහ කාරකයයි වෘද්ධ කියන වෘද්ධ අවස්ථාවේ ඉන්නේ. මේ වෘද්ධ අවස්ථාවේ ඉන්න අයගේ හුඟක් වෙලාවට විවාහය ගොඩක් කල් ගිහිලා අවුරුදු 40ක් විතර ගිහිල්ලා තමයි විවාහයක් වුණොත් වෙන්නේ. ඉතින් මේකට තවදුරටත් නිකන් බලාගෙන හිටියොත් වෙන්නේ තවදුරටත් මෙයා ගෙදරට නාකි වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා වහාම මේකට ප්‍රතිකර්මයක් යදන්න ඕන. මේකට මැනික් ප්‍රතිකාරයක් කරන්න. මේකට මුද්දක් හදලා මේකට දාන්න ඕන සුදු නිල් සහ කාක නිල් ගල් දෙකක් දාලා මුද්දක් හදලා දාන්න. මේකට තවත් ප්‍රතිකාර කළ යුතු ප්‍රතිකාර තියෙනවා කීපයක්. ඔබට ගාල්ලේදී මම හම්බෙන්න පුළුවන් සඳුදා දවස්වල ගාල්ලේදී ඇවිල්ලා අවශ්‍ය අමතර ප්‍රතිකර්ම ලබා ගන්න පුළුවන්. දැනට මේ මුද්ද හදලා දාන්න. එතකොට මේ විවාහය ඉක්මන් කරගන්න පුළුවන්. හොඳයි සර්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔබට මේ දුරකථන අංක වලින් ඔබ සම්බන්ධ කරගන්න හාසෙම ඔබට පුළුවන්කම තියෙනවා මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට ඔබේ සියලුම අවශ්‍යතාවයන් කේන්ද්‍රය පිළිබඳව අනිකුත් කරන්නා වූ ප්‍රතිකාර පිළිබඳව දැන කියා ගන්න. ඒ නිසා ඔන්ලයින් ක්‍රමයට මේ මොහොත වෙනකොට ඒ සියලු කටයුතු තියෙන නිසා ඔබට පුළුවන්කම තියෙනවා ඔන්ලයින් ක්‍රමයටත් තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාව මේ සියල්ල කරගන්න. ඒ නිසා මේ සියලු කරුණු කාරණාත් එක්ක මම හිතනවා ඔබට ජීවිතේ වඩා යහපත් ලෙස ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන්නා වූ කේන්ද්‍රය බලලා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන්නා වූ බාධක කම්පට්ටු ඉවත් කරගන්න මේ වැඩසටහන ඒ වගේම සරච්චන්ද්‍ර මහත්මයා මුණ ගැසීම ඔබට යහපත් කියලා. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ නැවතත් හමු වෙනවා. ඕරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කර ගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 0.716 224 209 හෝ 0.711 882 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී. රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 0.716 224 209. විරාමෙන් පස්සේ නැවතත් අපි සම්බන්ධ වෙනවා ඕරාව කේන්ද්‍රීය විශේෂ ශක්තිය වැඩසටහනත් එක්ක. ඒ නිසා කේ.යු. සරච්චන්ද්‍ර මහත්මයා තමයි අද දවසේත් ඔබ සඳහා ඔබේ ගැටළු වලට පිළිතුරු දෙන්නට වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ ඊටමත් වැදගත් මාතෘකාවක් තමයි අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ. ඉතින් මේ කතා කරගෙන ඉන්න මාතෘකාවද මේ පුද්ගල අරමුණු පිළිබඳව ඊටමත් වැදගත්. ඉතින් ඒ නිසා අපි මේ කතා කරගෙන මාතෘකාව තුළදී දැන් අපි ඔබ දන්නවා දැන් කෙනෙක්ගේ දැන් ජීවිතේ ජය ගන්න. දැන් ඔබ තරම් උත්සාහ කළත් ඔබට ජය ගන්න බැරි නම් අපි ඒ සඳහා මොකක්ද කරන්න ඕනේ? අපි ඔබේ කේන්ද්‍රය බලලා අපි මොකක්ද කරන්න ඕනේ? ඒකට මොකක්ද කරන්න ඕනේ ප්‍රතිකර්ම? දැන් අපි කියනවා ලෙඩක් තිබුණොත් අපි දන්නවා ඒකට ඔළුව කැක්කුමක් තිබුණොත් මොකද්ද බෙහෙතක් තියෙනවා. බෙහෙතක් ගන්නවා නම් ඒක දොස්තර කෙනෙක් ගාවට ගිහලා අපි බෙහෙත ගන්නවා. දැන් ඇත්තම සරච්චන්ද්‍ර මහත්තයා මේ කාරණේදී ඇත්තම මොකක්ද කරන්න පුළුවන් ප්‍රතිකර්මය? ප්‍රතිකර්මය තමයි ඔබගේ කේන්දරයේ භාව කේන්ද්‍රයක් අනුව සකස් කරලා පරීක්ෂා කරගන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ මේ දල කේන්ද්‍රය තුලින් සාමාන්‍ය දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නැකතක් හදාගන්න, ඔය මේ පොරොන්දමක් බලාගන්න, ඒ වගේ දෙයකට මේක හරි වුණාට මේ ගැඹුරු පලාපල කතනයේට මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒකෙන් ගහයගේ භාවමය ඵලය කියන එක දෙන්නේ නැහැ මේ දල කේන්ද්‍රය. කියන්නේ ඔබ භාවිතා කරන ඔය කොටු 12ක් තියෙන කේන්ද්‍රය. ඒක නිසා ඔබ භාව කේන්ද්‍රයක් අනුව සකස් කරලා කේන්ද්‍රේ පරීක්ෂා කරගෙන ඔබට යා යුතු නියම මාර්ගය හරියට තෝරාගෙන ඒකට එල්ල වෙලා තියෙන බාධක මොකක්ද කියලා මේ කේන්දරය තුල පැහැදිලිව තියෙනවා. තාමත් හොඳින්. ඒක තීරණය හරියට අසගත්තොත් ඔබට ඔබගේ දියුණුව ඇති කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. අපි කතා කරමු. සුබ උදෑසනක් ආයිබෝවන්. සුබ උදෑසනක්. මම දිවුල පිටින් කතා කරන්නේ කාන්ති. මගේ පුතාගේ හදහන බලා ගන්නයි ඕනේ පොඩ්ඩක්. ඔව් කාන්ති කියන්නේ උපන්දිනේ? උපන්දිනේ 2012 වෙනි මාසේ 13 වෙනිදා. දවල් 12:59ට. 12 වෙනි මාසේ 13 වෙනිදා දවල් 12:59ට. කොයිද ඉපදුනේ දරුවා? කොළඹ කාසල් රෝහලේ. කොළඹ කාසල්. මීන ලග්නේද දරුවා? නෑ එයාට කුම්භ ලග්නේ තමයි දීලා තියෙන්නේ. ඔව්. 2000 දෙසැම්බර් මාසේ 13 වෙනිදා දවල්. අර මේ පැය භාගයේ අධිකයක් තිබුණා. මේ තියෙන්නේ ඔර්ලෝසුවේ වෙලාවද නැත්නම් කේන්දරේ තියෙන වෙලාවද? ඔර්ලෝසුවේ වෙලාව. ඔර්ලෝසුවේ වෙලාව නම් මෙයා ඉපදලා තියෙන මීන ලග්නේ. හරි ඔබ හදලා තියෙන්නේ අර අඩු කරපු වෙලාවට. ඒක වැරදි. ඒක නිසා වහාම කේන්දරයක් හදාගන්න මේක ඔර්ලෝසුවේ වෙලාව නම් කුම්භ ලග්නේ නෙමෙයි මීන ලග්නේ. හරි මොකක්ද දැනගන්න ඕනේ?
දැනගන්න ඕනේ යාගේ අනාගත වැඩ කටයුතු කොහොමද කරගන්න මොන අංශෙන්ද යාට දියුණුවක් වෙන්න පුළුවන් කියලා. මේ දරුවගේ මූලික අධ්‍යාපනයට කාරක චන්ද්‍රයා කේන්ද්‍ර ස්ථානයක ඉන්නවා. උසස් අධ්‍යාපනයට කාරක කුජග්‍රහයත් කේන්ද්‍ර ස්ථානයක ඉන්නවා. ග්‍රහයෝ දෙන්න එකිනෙකා දකින්නවා. ඒක නිසා මූලික අධ්‍යාපනයේ තුලින් ඉහළට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා සෙනසුරුගේ මහදසාවක් තමයි යන්නේ. මේ සෙනසුරුගේ මහදසාව තුළ මෙයාට කම්මැලිකම උදාසීනකම වැනි දුර්වලතම් ඇති කරනවා. හරි? එතකොට සෙනසුරු දසාව ගෙවෙන නිසා ඒක එච්චර හොඳ නැහැ. මේකට මැණික් ප්‍රතිකාරයක් කරන්න ඕනේ, යන්ත්‍රයක් දාන්න ඕනේ. සෙනසුරුට දාන්න ඕනේ සනි මුර්තුංජය කියන යන්ත්‍රය. ඊට අමතරව මැණික් ප්‍රතිකාරයක් හැටියට චන්ද්‍රකාන්ති සහ රතු කියන ගල් දෙක අල්ලලා පෙන්ඩන් එකක් හරි මුද්දක් හරි දාන්න ඕනේ. ඔව්. මම හිතනවා පැහැදිලි ඇති ඔබට කරන්නා වූ ක්‍රමයන් පිළිබඳව. ඒ දුරකථනයේ විසන්දි වුණා මම හිතන්නේ කතා කරන්නේ. ඔබට පුළුවන් මේක මේ නැවත වැඩසටහන නරඹන්න මගේ Facebook එකේ තියෙනවා මේ වැඩසටහන අද රාත්‍රියෙන් පස්සේ නැවත මේ වැඩසටහන මේ නරඹන්නට හැකියාවක් තියෙනවා. මම සඳහන් කරන්නම් ඒ සියලු අන්තර්ජාලයේ තියෙන ආකාරය පිළිබඳව. ඒ නිසා අද කතා කරන වැඩසටහන ඉතාමත් වැදගත් පුද්ගල අරමුණු පිළිබඳව. දැන් මේ කාරණාවේදී මම ඊළඟට අපි කතා බහ කර ඉන්නකොට දැන් ඊළඟට අපිට එන්න තියෙන මේ ස්ත්‍රී පුරුෂ බව එහෙම නැත්නම් ගැහණියද පිරිමියෙක්ද කියන එක කේන්දරෙන් බලන්න පුළුවන්ද කියලා. ඇත්තම කොහොමද ඒක ඇත්තම දැක්ක ගන්න. කේන්දරෙන් බලන්න බෑ ගැහණියෙද පිරිමියෙක්ද කියලා. මොකද ජාතික රූප වාහිනිය යථා රූප කියලා වැඩසටහනක් ගියා. මේකෙදි මේ හේතුවාදීන් විශාල අභියෝගයක් කරා ජ්‍යොතිෂ්‍යවේදීන්ට කේන්දර 10ක් දෙනවා මේ 10 ගෑනු පිරිමි බව කියන්න ඕනේ කියලා. මේකට කවුරුත් ඉදිරිපත් වෙන්න ගියේ නැහැ. නමුත් මම ගියා මේ වැඩසටහන ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා මම මේ අභියෝගේ බාරගත්තා. බාර අරගෙන මම පැහැදිලි කරලා දුන්නා මේ හේතුවාදීන් අර ඒබ්‍රහම් ටීක උර්ගේ කාලේ ඉඳලා කරන බොරු අභියෝගයක් තමයි ඕක. ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද කේන්දරෙන් කියන්න බෑ ස්ත්‍රී පුරුෂ භාවය. මොකද ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි කර්මය නිසා නෙමෙයි ස්ත්‍රී පුරුෂ භාවය ඇති වෙන්නේ. ඒ වගේම උපදින වේලාව අනුවත් මේ ස්ත්‍රී පුරුෂ භාවය ඇති වෙන්නේ. දැන් උපදිනකොට වේලාවටනේ කේන්දරය හදන්නේ. එතකොට එතනින් තමයි අපි එයාගේ කර්මය විග්‍රහ කරන්නේ. එතන තියෙන ග්‍රහචාරය අනුව. නමුත් උපදින වේලාවේ නෙමෙයි ස්ත්‍රී පුරුෂ භාවය නිර්මාණය වෙන්නේ ප්‍රතිසන්දිය ලැබෙන වේලාවදී. ඒක නිසා කෙනෙක්ගේ ජන්ම කේන්දරයකින් ස්ත්‍රී පුරුෂ භාවය කියන්න බෑ. නමුත් කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තත්කාලේ. තත්කාලේ. ඉතින් මම යථා රූප වැඩසටහනදී හේතුවාදීන්ට බොහොම පැහැදිලි කරලා දුන්නා. හැබැයි ඊට පස්සේ උන් මේ තර්කයේ අභියෝගේ ගෙනාවේ නෑ ඊට පස්සේ. මේ අවුරුදු ගාණක් තිස්සේ කරපු අභියෝගයක්. ඒක නිසා ස්ත්‍රී පුරුෂ භාවය කේන්දරය තුලින් හොයන්න බෑ. ස්ත්‍රී පුරුෂ භාවය හොයන්න බැරි අනිත් හේතුව තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන දෙයක් මේක. ස්ත්‍රී පුරුෂ භාවය. කෙනෙක් ඉපදුනාට පස්සේ මෙයා ස්ත්‍රියද පුරුෂයද කියලා බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒක නිසා පේන දේවල් කේන්දරය තුලින් බලන්න අවශ්‍ය නැහැ. නොපෙනෙන නොදන්න දේවල් තමයි කේන්දරය තුලින් බලා ගන්න පුළුවන්. අනිත් එක කිසිම ජ්‍යොතිෂ මූල ග්‍රන්ථයක වුවත් පරාසරය, වරහමිහිර, ඒ වගේ පරාසර හෝරා ශාස්ත්‍රය, උරුහත් සංහිතාව කිසිම ග්‍රන්ථයක ලියවිලා නැහැ ස්ත්‍රී පුරුෂ භාවය හොයන විදියක්. අනිත් එක මේකට ඉන්දියාවේ සහ ලංකාවේ ජ්‍යොතිර්වේදීන් විශාල පර්යේෂණ කරලා තියෙනවා. විශේෂයෙන්ම බෙන්තොට හිබර්ට් ප්‍රනාන්දු ගුරුතුමා 1960 ගණන් වලදී කොළඹ කාසල් රෝහලේ දවස් 3ක් තිස්සේ ඉපදෙන දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලග්න නවාංශක අනුව පරීක්ෂණයක් කළා. එයා තහවුරු කරා මේක ස්ත්‍රී පුරුෂ භාවය මෙහෙම උපන් වේලාව අනුව නෙමේ කේන්දරය තුලින් නෙමේ ඇති වෙන්නේ කියලා තහවුරු කළා. ඒක නිසා මේක හොයාගන්න එච්චර අමාරු දෙයක් නොවන නිසාත් කේන්දරය තුලින් මේක බලන්න අවශ්‍ය නැහැ. කේන්දරය තුලින් බලන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. කර්මය සහ සම්බන්ධ කරුණු ඒවා කේන්දරය තුලින් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ අනිත් එක තව කාරණයක්. හුඟක් ජ්‍යොතිර්වේදීව ලොකු වැරද්දක් කරනවා මේ ස්ත්‍රී පුරුෂ ભેදය අනුව කේන්දරය වෙනස් කරනවා. ඒ කියන්නේ මෙයා ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා බලා ගන්න පුළුවන් විදිහට නවාංශකේ වෙනස් කරනවා. එහෙම වෙනස් කළා හුඟක් අයගේ කේන්දර වරද්දනවා. ඒක වැරදිම. වැරදි. දැනට මේ අපි ළඟට එනවා ගොඩාක් ඒ වගේ වරගෙන එනවා. අපි ආපුවම මේ නිවැරදි කරලා දෙනවා. දැනටත් මේක හුඟක් අය කරන වැරද්දක් ජ්‍යොතිර්වේදීන්. ඒක නිසා බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ස්ත්‍රී පුරුෂ භාවය අනුව නවාංශකේ වෙනස් කරන්නේ නැතුව උපදින වෙලාවට කේන්දරය හදලා ඒකෙන් තමයි නිවැරදි පලාපලයක් බලා ගන්න පුළුවන්. ඔව් මම ඔබට සඳහන් කරන්න ඇත්තෙම මේ කේන්දරේ පමණක් නෙමෙයි ඒට එහා ගිය ඔබට ඔබේ තියෙනා වූ රෝගාබාධ සියල්ලකටම ප්‍රතිකාර කරන්නා වූ ප්‍රතිකාර ක්‍රම වලින් සන්නද්ධ කෙනෙක් තමයි සරච්චන්ද්‍ර මහත්මයා කියන්නේ. ඒ නිසා මම ඔබට සඳහන් කරන්නම් ඒ පිළිබඳවත් විශේෂයෙන්ම ඔබ මෙන්න මේ ටික මතක තියාගන්න. භාව කේන්ද්‍ර පරීක්ෂාව සමග සියලු ජ්‍යොතිෂ සේවාවට අමතරව ඕරා ස්කෑනින් මගින් ඔබේ ශරීරයේ ඕරා පරීක්ෂා කිරීම. ඕරාව ඒ කියන්නේ විශේෂම කාරණයක් තමයි ඕරාව. ඒ නිසා ඕරා පරීක්ෂාව ඒ වගේම රේකිසා ප්‍රාණී කිරීම ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර හා සුව කිරීම
ඒ වගේම මෝහනය කිරීම මගින් කරන මානසික හා කායික සුව කිරීම. ඉතින් මෙන්න මේ කියන සියලු ඔබේ තියෙන රෝගාබාධ වලට ප්‍රතිකාර කරන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මම සඳහන් කරන්නම් මෙන්න මේ ආකාරයට සඳස්සෝරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තමයි බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලය තියෙන අංක 660 දෙවන සුභූති අතුරු මාවත සුභූතිගුර බත්තරමුල්ල. ඒ වගේම මම මතක් කරන්න ශාඛා තියෙනවා කුරුණෑගල ගම්පහ ශාඛා ගාල්ල විශේෂයෙන්ම කුරුණෑගල තියෙනවා සිකුරාදා දවසේ. ඒ වගේම ගම්පහ තියෙනවා බදාදා දවසේ. ඒ වගේම ගාල්ල තියෙනවා සඳුදා දවසේ. ඒ නිසා ඔබට මේ ප්‍රදේශවලදී මේ කිව් දවස්වලදී වෙන් කරවා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මතක තියාගන්න අන්තර්ජාලයට ගියොත් ඔබට මේ ආකාරයෙන් තියෙනවා Facebook page දෙකක් තියෙනවා. සැන්දස් ඕරා කියන page එකටත් යන්න පුළුවන්. ඒ වගේම සරස්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි කියන එකටත් ඔබට ගිහිලා සර්ච් කරලා මේ සියලුම වැඩසටහන් මේ දේවල් කරුණු කාරණා පිළිබඳ අවබෝධය දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශ්ව ශක්ති YouTube channel එකත් ඔබට සර්ච් කරලා ඒ පිළිබඳව දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එක කාලේ නම් ගිහින් තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මට මේ ඕරාව පිළිබඳව පොඩ්ඩක් කියන්න. ඕරාව යනු කුමක්ද කියන දේ පමණයි. ඕරාව කියලා කියන්නේ අපේ ශරීරයේ වටේ තියෙන රශ්මි වලල්ලක්. ඔය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රහතන් වහන්සේලාගේ වැනි අයගේ මේක ඇහැට දකින්න පුළුවන් තත්ත්වයට තිබිලා තියෙනවා. ඒකේ තරම් බලවත් රශ්මියක් ශරීරයෙන් බීදෙනවා. අපේනුත් ශරීරයෙන් මේ වගේ රශ්මියක් විහිදෙන නමුත් අච්චර බලවත් නැහැ. මේකට කියනවා ව්‍යාම ප්‍රභාව කියලාත් කියනවා ඕරාව කියලාත් කියනවා. මේ ඕරාවක අපේ ශරීරයේ වටේ හැම මිනිස්සෙක්ගේ විතරක් නෙවෙයි සත්තුන්ගේ පවා තියෙනවා. මේ රශ්මි වලල්ලෙන් කරන්නේ අපිට ලොකු ආරක්ෂාවක්. අපිට රැකවරණයක්. එතකොට මේ ඕරායක හැදෙන්නේ අපේ ශරීරයේ මේ ඉස්මුදුනේ ඉඳලා මේ කුඳු ඇට පෙළ දිගේ අවසාන ස්ථානයේ දක්වා චක්‍ර 7ක් නිර්මාණය වෙනවා. ප්‍රධාන චක්‍ර 7ක්. මේ චක්‍ර 7ෙන් කරන්නේ අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම. ඒ කියන්නේ පරිසරයෙන් අවශ්‍ය ශක්තියක්. මේ චක්‍ර මෙන්න මේ ආකාරයට ශරීරයෙන් ඉදිරියට නිරලා තිනවා. මේ චක්‍ර අපිට පේන්නේ නැහැ. නමුත් මේවා චක්‍ර හැටියට ක්‍රියාත්මක වෙනවා. මේවා යෝග විද්‍යාවේදී ඉතා පැහැදිලිව මේ චක්‍ර භාවිතා වෙනවා. ඒ කුණ්ඩලිනී ශක්තිය වැනි ශක්තියින් අවදි කර ගැනීමට මේ චක්‍ර ඉතා වැදගත් වෙනවා. ඒක නිසා කෙනෙකුට යෝග කරලා භාවනා කරලා වාගේ දේවල්ුත් මේ චක්‍ර බලවත් කරන්න පුළුවන්. එතකොට මේ ඕරා ස්කෑනර් අද ලෝකෙ බිහි වෙලා තියෙනවා. අර කිරිලියන් කැමරාව හොයාගත්තට පස්සේ රුසියාවේ 1940 ගණන් වල දැන් අද වෙනකොට තාක්ෂණිකව කැමරා මේ ස්කෑනර් නිර්මාණය කරලා තියෙනවා. ඔබගේ අත මෙහෙම තියලා ස්කෑන් කරලා බලන්න පුළුවන් ඕරා එක කොහොමද කියලා. ඒ වගේම ඕරා එක බැලුවට පස්සේ ඔබගේ තත්ත්වය ඔබට හරියට අවබෝධ කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඕරා එක වෙනස් කරන්න, වැඩි කරන්න, අඩු කරන්න පුළුවන්. දැන් ඕරා එක වැඩි කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ තියෙන බලය, ශක්තිය වැඩි කරගන්නවා. දැන් ඕරා එක බලවත් කෙනා බොහොම ආකර්ශනීයයි. බොහොම හොඳ ශක්තියක් ඔහුට තියෙනවා. අන් අය කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඕරා එක බලවත් අයට. ඒ බලවත් කෙනා කියන දේ අනිත් අය විශ්වාස කරනවා. අනිත් අය පිළිගන්නවා ඕරාව. ඕරාව කියන්නේ අන්න එවැනි දෙයක්. ඒ වගේම ශක්තිය, නිරෝගිමත් බව ඇති වෙනවා. ප්‍රතිශක්තිය ඇති වෙනවා. ඔය කිසිම රෝගයක් හැදෙන්නේ නැහැ ඕරාව බලවත් කෙනෙකුට. ඒක නිසා ඕරාව දුර්වලයට තමයි නොයෙකුත් ආකාරයේ රෝග පීඩා හැදෙන්නේ. ඒක නිසා ඔබගේ ඕරාව බලවත් කරගන්න ඉතාමත් හැකියාව තියෙනවා. අපේ ගාව තියෙන ඕරා ස්කෑනර් යන්ත්‍ර ඕරා එක පරීක්ෂා කළා මේ ක්‍රිස්ටල් ප්‍රතිකාර කියලා තියෙනවා. මේ පාෂාණමය වළු වර්ගයක්. ඒ වගේම පුළුවන් ඕරා එක වැඩි කරන්න, ඔබගේ ශක්තිය වැඩි කරන්න. ඔව් මම හිතනවා ඉතාමත් ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රමයක් කිව්වේ. ඒ නිසා ඔබේ ශරීරයේ තියෙන ශක්ති ප්‍රභවයන් මේ සියල්ලත් එක්ක ඔබ කොතනද ඉන්නේ කියලා ඔබට බලා ගන්න පුළුවන් ඔබේ ශරීරයේ ඕරාව. ඒ නිසා අර කිව්ව ආකාරයට තිරේ දිස්වන ආකාරයටම කාලයක් වේලාවක් වෙන් කරගෙන ඔබට අවශ්‍ය කරන්නා වූ ඕරා පරීක්ෂාවත් කරගන්න පුළුවන්. මෝහන මගින් කරන ප්‍රතිකාරකම රේකී පරීක්ෂාව මේ සියල්ලත් කරගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා KU සරස්චන්ද්‍ර මහත්මයා කියන්නේ කේන්දරයට එහා ගිය බොහෝ ප්‍රතිකාර ක්‍රම ඔබට සුව කරන්නට උපන් හපංකම් දක්වන කෙනෙක්. ඒ නිසා මම හිතනවා මෙවැනි කෙනෙක් ලංකාවේ ඉන්නේ මෙතුමා පමණයි. ඒ නිසා ඔබේ ජීවිතය සැපවත් කරගන්න, ඔබේ ජීවිතය නිවැරදි කරගන්න, සාර්ථක කරගන්න, නිරෝගී කරගන්න හමුවන්න KU සරස්චන්ද්‍ර මහත්මයා. ඉතින් අද දවසෙත් එතුමා සම්බන්ධ වුණා. මම හිතනවා කාලේ කතා කරන ඉක්මවා ගියා. කොහොම හරි අපිට පුළුවන්කම තියෙන තවත් දවසක ඒ ආකාරයෙන් හමුවන්න. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුතියි අද මේ දීපෝවාලි දවසේ වැඩසටහනට සම්බන්ධ වුණාට. බොහොමත් ස්තුතියි. එහෙමනම් ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අපි ලබන සතියේ මේ ආකාරයෙන්ම එනවා. අතට ගිහිල්ලා එන්න ජීවිත සියල්ලන්ගේම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. ඕරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කර ගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 0.71 224 209 හෝ 0.711 882 661.
ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 0.71 6 224